දරුවනේ දැන් අප සාකච්ඡා කිරීම ආරම්භ කරන්න සූදානම් වන්නේ 11 වන ශ්‍රේණියේ නාවන ඒකකය පිළිබඳව. 11 වන ශ්‍රේණියේ නාවන ඒකකය වශයෙන් අපිට සාකච්ඡා කිරීම තිබෙන මාතෘකාව තමයි දරුවනේ තාපය කියන මාතෘකාව. දරුවනේ තාපයක් කියන්නේ මොකක්ද? ඇත්තටම ඔබ දන්නවා තාපය කියන්නේ ශක්තිය. මේව තාප ශක්තිය එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනවා. එයා අපි ඉගෙන ගන්න තියෙනවා තාප සංක්‍රමණය කියලා. ඒ වගේම දරුවනේ තාපය කියලා අපි මයින් එකම. ඒදී විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන දරුවනේ උෂ්ණත්වය කියන සාධකය. උෂ්ණත්වය ඇසුරෙන් තමයි අප තාපය මයින්. එහෙනම් අපි දරුවනේ මේ තාපය කියන පාඩමේදී ගොඩක් වෙලාවට සාකච්ඡා කරන්නේ උෂ්ණත්වය කියන සංකල්පය. ඒ දරුවෝ අපි ගන්නවා සාමාන්‍යයෙන් කාලගුණ වාර්තාවකදී දවසේ උෂ්ණත්වය ඉදිරිපත් කරනවා. සාමාන්‍ය නුවරඑළිය වගේ පරිසරයක් ගත්තොත් එහෙම උෂ්ණත්වය දරුවනේ බොහෝ වෙලාවට සෙල්සියස් අංශක 20ට වඩා අඩු උෂ්ණත්වයක් තියෙනවා. නමුත් අම්බන්තොට වගේ ගත්තොත් එහෙම ඊට වඩා ඉහළ උෂ්ණත්වයක් සෙල්සියස් අංශක 35ක් වගේ උෂ්ණත්වයක් වාර්තා වෙන අවස්ථා තියෙනවා. ඊටත් වඩා ඉහළ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම දරුවනේ ඔබ තේ කෝප්පයක් බොනකොට ඒ උණුසුම් බවක් තියෙනවා. උණුසුම් බව අනුව ඔබ කියනවා මේක උණු වැඩි කියලා සමහර වෙලාවට. ඒ වගේම අයිස්ක්‍රීම් එකක් කනකොට මොකද වෙන්නේ? ඔබේ කටට සීතලක් දැනෙනවා. අයිස්ක්‍රීම් එකක් ඇල්ලුවොත් ඒ මාතට සීතලක් දැනෙනවා. සීතල උණුසුම කියන වචන දෙක අතරම ගැඹුරක් තියෙන දරුවනේ තාපය කියන සංකල්පය. මේ තාපය මනින මිනුමක් තමයි දරුවනේ උෂ්ණත්වය කියන්නේ. තාපය මැනීම සඳහා භාවිතා කරන්න අපි විසින් නිර්මාණය කරගත් සංකල්පය තමයි උෂ්ණත්වය කියන සංකල්පය. ඇත්තටම දරුවනේ යම් වස්තුවක පවතින තාප ප්‍රමාණය වැඩි නම් ඒ පදාර්ථයේ අංශ වල පවතින චාලක ශක්තිය වැඩි. ඒ අංශ වේගයෙන් එහාට මෙහාට යනවා. චලනය වෙනවා. ඒ වගේම යම් වස්තුවක පවතින තාප ප්‍රමාණය අඩුයි නම් ඒ වස්තුවේ අංශ වල පවතින චාලක ශක්තිය අඩුයි. ඒ කියන්නේ අංශ එහාට මෙහාට චලනය වෙන වේගය අඩුයි. ඒ අනුව දරුවනේ උෂ්ණත්වය කියන්නේ කුමක්ද කියලා අහුවොත් එහෙම අපිට පොඩි සාධාරණීකරණය කරපු උත්තරයක් දෙන්න පුළුවන්. උෂ්ණත්වය යම් වස්තුවක් නිර්මාණය වී ඇති අංශවල පවතින චාලක ශක්තිය පිළිබඳ මධ්‍යස්ථ සාධකයක්. චාලක ශක්තිය පිළිබඳ මිනුමක් අපිට හඳුනා ගන්න පුළුවන් දරුවනේ උෂ්ණත්වය කියන්නේ. ආයතනයක් බලන දරුවනේ උෂ්ණත්වය කුමක්ද? වස්තුවක් නිර්මාණය වී ඇති අංශවල පවතින චාලක ශක්තිය පිළිබඳ මිනුමක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් උෂ්ණත්වය. ඊළඟ දරුවනේ වැදගත්ම දේ තමයි දරුවනේ මේ උෂ්ණත්වය මයින්නේ කොහොමද කියන්නේ? ලෝකයේ පුරා උෂ්ණත්වය මැනීම පිළිබඳව සාකච්ඡා කරන දරුවෝ. විවිධ අවස්ථාවලදී අපේ උෂ්ණත්වය මැන ගන්න වෙනවා. මෙතන උෂ්ණත්වය කීයක් ඇද්ද? මේ ඇටෝම තුළ උෂ්ණත්වය කීයක් ඇද්ද? මේ පරිසරය තුළ උෂ්ණත්වය කීයක් ඇද්ද? අපිට මිනුමක් ලෙස මැන ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඒ අනුව දරුවනේ උෂ්ණත්වය මැනීම සඳහා ඊටාම සාර්ථක උපකරණයක් මුලින්ම නිර්මාණය කරන ලද්දේ කවුද? ගැලීලියෝ කියන විද්‍යාඥයා. ඔබ දන්නවා මෙයා පිළිබඳව. දැන් තාර්කික විද්‍යාඥයෙක් ලෙස අප හඳුනා ගන්නවා ගැලීලියෝ. වර්ෂ 1600 දී පමණ ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ගැලීලියෝ කියන විද්‍යාඥයා විසින් ඊටාම සරල උෂ්ණත්වමානයක් නිර්මාණය කරගන්නවා. ඔහු නිර්මාණය කරපු උෂ්ණත්වමානය වීදුරු වාහන රසදිය භාවිතා කරලා නිර්මාණය කරගත් උෂ්ණත්වමානය. ඒ වගේම දරුවනේ මේ උෂ්ණත්වමාන වර්ග පසු කාලීනව ලෝකයේ පුරා විවිධාකාරයෙන් බිහි වෙනවා. එවැනි උෂ්ණත්වමාන වර්ග කීපයක් ඔබට හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. ඔබට හම්බුනේ පළවෙනි උෂ්ණත්වමානය තමයි වීදුරු රසදිය උෂ්ණත්වමානය. වීදුරු නලයක් තුළ රසදිය භාවිතා කරලා නිර්මාණය කරගත් උෂ්ණත්වමානයක් තියෙනවා. මේ අපි හඳුන්වන්නේ වීදුරු රසදිය උෂ්ණත්වමානය කියලා. එතකොටම දරුවනේ ඔයාලට හඳුනා ගන්න පුළුවන් අනිත් උෂ්ණත්වමානය තමයි වීදුරු මධ්‍යස්ථ උෂ්ණත්වමානය. වීදුරු සහ මධ්‍යස්ථාන උදව් කරගෙන නිර්මාණය කර ගන්නා උෂ්ණත්වමානය. දරුවනේ මේ විශේෂම ලක්ෂණය තමයි මේ පහළ ඉඳලා බල්බය කියලා කොටස. මේ බල්බය තුළ තමයි රඳවලා තියෙන්නේ මධ්‍යස්ථාන හෝ රසදිය. මේක ඇතුලේ ගමන් කරන සිහින් නලයක් තියෙනවා දරුවනේ. ඔබට පේනවද දන්නේ බලන්න. තාම සිහින් නලයක් තියෙනවා. මේ සිහින් නලය දිගේ මධ්‍යස්ථාන හෝ රසදිය ප්‍රසාරණය වෙලා ඉහළට ගමන් කරනවා. මේ බල්බයේ ලැබෙන තාප ප්‍රමාණය වැඩි වෙනකොට මේ මධ්‍යස්ථාන හෝ රසදිය මොකද වෙන්නේ දරුවනේ? ප්‍රසාරණය වෙනවා. මධ්‍යස්ථාන රසදිය ප්‍රසාරණය වෙලා මේ සිහින් කේශික නලය දිගේ ඉහළට ගමන් කරනවා.
ඒ අනුව අපිට උෂ්ණත්වය කියන සාධකය මැන ගැනීම සඳහා භාවිතා කරන උපකරණය ලෙස උෂ්ණත්වමානය හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව දරුවනේ ලෝකයේ පුරා භාවිතා කරන ලබන උෂ්ණත්වමාන වර්ග තුනක් තියෙනවා. වේදුරු රසදිය උෂ්ණත්වමානය. ඒ වගේම වේදුරු මධ්‍යස්ථ උෂ්ණත්වමානය. ඒ වගේම සංඛ්‍යාංක උෂ්ණත්වමානය. මොළෙම පොඩක් කතා කරමු දරුවනේ වේදුරු රසදිය උෂ්ණත්වමානය පිළිබඳව. වේදුරු භාවිතා කරලා එය තුළ සිහින් කේශික නලයක් නිර්මාණය කරලා එය තුළ රසදියවල ප්‍රසාරණය හැකියාව උදව් කරගෙන තමයි වේදුරු රසදිය උෂ්ණත්වමානය නිර්මාණය කරලා තියෙන්නේ. දරුවනේ මේ රසදිය කියන කෙනා ඒ ද්‍රවය ලෝහ ද්‍රවයක්. එයා සාමාන්‍ය දරුවනේ සෙල්සියස් අංශක -39 ධන 357ක් කියන කාල සීමාව තුළ ද්‍රවයක් ලෙස පවතිනවා. ඒ නිසා -39 ඉඳලා ධන 357 දක්වා උෂ්ණත්ව පරාසය මැන ගැනීමට අපිට භාවිතා කරන්න පුළුවන් වේදුරු රසදිය උෂ්ණත්වමානය. එතකොට දරුවනේ වේදුරු මධ්‍යස්ථ උෂ්ණත්වමානය අපි සලකුව දරුවනේ ඒකෙත් මොකද වෙන්නේ? විශේෂයෙන් වේදුරු කඳක් දිගේ කේශික නාලයක් කරහා මධ්‍යස්ථ විශේෂයෙන් වර්ණ ගන්නව මධ්‍යස්ථ ප්‍රසාරණය වන ආකාරය මිනුමක් ලෙස මැනගෙන තමයි වේදුරු මධ්‍යස්ථ උෂ්ණත්වමානය නිර්මාණය කරගන්නේ. වේදුරු මධ්‍යස්ථ උෂ්ණත්වමානයක් භාවිතා කළා සෙල්සියස් අංශක -115 ඉඳලා ධන 75 දක්වා විතර මැන ගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවනේ -115 මධ්‍යස්ථ ද්‍රවයක් ලෙස පවතිනවා. ධන 70 ගණක් වෙනකොටත් මධ්‍යස්ථ ද්‍රවයක් ලෙස පවතිනවා. ඒ නිසා -115 සිට ධන සෙල්සියස් අංශක 70 ගණක් දක්වා අපිට මධ්‍යස්ථ උෂ්ණත්වමානය භාවිතා කරලා උෂ්ණත්වය මැන ගන්න පුළුවන්. ඒත් එක්කම දරුවනේ නූතන නිර්මාණය කරගෙන තියෙන තවත් උෂ්ණත්වමානයක් තමයි සංඛ්‍යාංක උෂ්ණත්වමානය. ඩිජිටල් උෂ්ණත්වමානය කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. මේ ඩිජිටල් උෂ්ණත්වමානයක් තුළ ගොඩක් වෙලා තියෙන දරුවනේ උෂ්ණත්වයේ අණුව ප්‍රතිරෝධය වෙනස් වෙනවා. උෂ්ණත්වයේ අණුව ප්‍රතිරෝධය යම් සන්නායකයක් වලින් ගලා යන විද්‍යුත් ධාරාව ප්‍රතිරෝධය වෙනස් කරන සාධකයක් තමයි උෂ්ණත්වය. උෂ්ණත්වයේ අණුව ප්‍රතිරෝධය වෙනස් වීම මිනුමක් ලෙස මැන ගන්න පුළුවන් ආකාරය තමයි දරුවනේ සංඛ්‍යාංක උෂ්ණත්වමානයක් නිර්මාණය කරගෙන තියෙන්නේ. මේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන භාවිතා කරන දරුවනේ තා ඉහළා ගියන් පවා තා පහළා ගියන් පවා මැනගැනීමේ හැකියාවක් තියෙනවා. එසා ගොඩක් වෙලාවට අද වන විට ලෝකේ පුරා බහුලව ව්‍යාප්තලා තියෙන දරුවනේ සංඛ්‍යාංක උෂ්ණත්වමාන. වේදුරු උෂ්ණත්වමාන සහ මධ්‍යස්ථ උෂ්ණත්වමාන භාවිතය ගොඩක් වෙලාවට අඩු වෙලා තියෙනවා. ඒ වෙනුවට විකල්පයක් වශයෙන් සංඛ්‍යාංක උෂ්ණත්වමාන ලෝකේ පුරා භාවිතය වැඩි වෙලා තියෙනවා. ඊළඟට කතා බහ කරන්න යන්නේ වේදුරු සහ රසදිය උෂ්ණත්වමානයක සාමාන්‍යයෙන් පොදු සැලැස්ම. මේකේ පහළින් විතරදරින් බල්බය කියලා කලක්. මේ බල්බය ඇතුලේ තමයි මධ්‍යසාර හෝ වර්ණ ගන්නු මධ්‍යසාර හෝ රසදිය තියෙන්නේ. ඒ වගේම මේක ඇතුලෙන් ගමන් කරන සීන් කේශික නාලයක්. සීන් කේශික නාලයක් තියෙනවා මම දන්නවා. ඒ වගේම මේකට වේදුරු බලක් තියෙනවා. මේ ස්ථාන දාලා තියෙන දරුවනේ රසදිය හෝ වර්ණ ගන්නු මධ්‍යසාර. එතන මේ බල්බය කියන කලාපයේ දරුවනේ උෂ්ණත්වයේ මයින්න ඕන පෘෂ්ඨය මත ඒ පදාර්ථය මත තැන්පත් කරනවා ගෑවෙන ආකාරයෙන්. එවිට මේ තියෙන ද්‍රව පදාර්ථය ප්‍රසාරණය වෙනවා ඉහළට ගමන් කරනවා. ප්‍රධාන වෙලා ඉහළට ගමන් කරන දරුවනේ උෂ්ණත්වය අපිට මැන ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේ බඳ වේදුරු බඳ සෙල්සියස් අංශක බිඳුව 10 20 30 40 50 60 ආකාරයට ක්‍රමාංකණය කරලා තියෙනවා. ලෝකයේ පුරා උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන ලබන විවිධ පරිමාණ ගණනාවක් තියෙනවා. ඊළඟට අපි සෝදානම් වන්නේ එම පරිමාණ පිළිබඳව සාකච්ඡා කරන්න. ඊළඟ දරුවනේ අප සාකච්ඡා කිරීම ආරම්භ කරන්න සෝදානම් වන්නේ උෂ්ණත්ව පරිමාණ පිළිබඳව. උෂ්ණත්වය මැනීම සඳහා යම්කිසි පරිමාණයක් අවශ්‍යයි දරුවනේ. ඔබ දේහයේ බර මැන ගන්න භාවිතා කරන කිලෝග්‍රෑම් කියලා එකකයක්. කිලෝග්‍රෑම් කියලා පරිමාණයක් නිර්මාණය කරගෙන ඒ අසුරෙන් තමයි ඔබේ දේහයේ බරමයි. යම්කිසි පෘෂ්ඨයක දිග මැනීම සඳහා අපි භාවිතා කරනවා මිලිමීටර්, සෙන්ටිමීටර්, මීටර් වගේ එකකයක්. ඒ අපි යම්කිසි පරිමාණයක් නිර්මාණය කරගෙන තමයි යම් වස්තුවක දිග පළල උස වගේ සාධකමයි. මෙන්න මේ ආකාරයෙන් දරුවනේ උෂ්ණත්වය කියන සාධකය තාපය කියන දේ මනීම සඳහා උෂ්ණත්වය කියලා සංකල්පයක් නිර්මාණය කරගත්තා. මේ උෂ්ණත්වය කියන සංකල්පය මනින්න මිනුමක් අවශ්‍යයි. ඒ සඳහා ලෝකයේ පුරා විවිධාකාරයේ මිනුම් නිර්මාණය වුණා. විවිධ පරිමාණ නිර්මාණය වුණා. මෙවැනි පරිමාණ තුනක් ලෝකයේ පුරා බහුලව පැතිරලා ව්‍යාප්ත වෙලා ගියා.
තවද පුරා දැනට භාවිතා කරන ජාත්‍යන්තර ඒකක ලෙස අපි සලකන දරුවනේ කෙල්වින් පරිමාණය. කෙල්වින් සාමීවරයා විසින් නිර්මාණය කර ගන්නා ලද කෙල්වින් කියන ඒකකය තමයි අද වෙන විට උෂ්ණත්වය මැනීම සඳහා ලෝකයේ පුරා බහුලව භාවිතා කරන ඒකකය වෙන්නේ. නමුත් ඊට අමතරව භාවිතා කරපු තව ඒකක දෙකක් තියෙනවා. ඒ තමයි සෙල්සියස් අංශක කියන පරිමාණය සමග ෆැරන්හයිට් අංශක කියන පරිමාණය. කෙල්වින් පරිමාණය, සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය කියලා ප්‍රධාන පරිමාණ වර්ග තුනක් තියෙනවා. නමුත් මේ පරිමාණ වර්ග තුන අතර විශාල වෙනස්කම් ගණනාවක් පවතිනවා. ඒ වෙනස්කම් මොනවද කියලා අපි දැන් සාකච්ඡා කිරීම ආරම්භ කරන්න සෝදරබේ. බාන්දරුනේ සෙල්සියස් පරිමාණය. මෙය නිර්මාණය කරන ලද්දේ ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා විසින්. ඔව් මෙන්න මේ වගේ සංකල්පයක් දරුණේ උදාගත්තා. මේ තමයි දරුණේ අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වය ගත්තා 15ම අචල ලක්ෂ්‍ය කියලා. වෙනස් නොවන 15ම අචල ලක්ෂ්‍ය කියලා ගත්තා අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වය. අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වයට ඔහු කිව්වා සෙල්සියස් අංශක කීයයි කියලා. 0යි කියලා. ඊළඟ දරුණේ ඉහළ අචල ලක්ෂ්‍ය දෙස ගත්තා ජලය උමාලය බවට පත්වන උෂ්ණත්වය. ඉහළ අචල ලක්ෂ්‍ය දෙස දාගත්තා ජලය උමාලය බවට පත්වන උෂ්ණත්වය. ඒ ඔහු කිව්වා සෙල්සියස් අංශක 100යි. දරුණේ 0.100යි අතර පරතරය සමාන කොටස් 100කට බෙදෙනවා. මේ අතර පරතරය සමාන කොටස් 100කට බෙදලා සමාන කොටස් 100කට බෙදලා එක් කොටසකට කියනවා කොච්චරයි කියලාද සෙල්සියස් අංශක 1යි කියලා. මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය කර ගන්නවා සෙල්සියස් කියන පරිමාණය. මිලන්දරුනේ අපි සෝදානම් වන්නේ කෙල්වින් පරිමාණයට ගමන් කරන්න. කෙල්වින් කියන සාමීවරයා විසින් තමයි මේ පරිමාණය ලෝකෙට හඳුන්වා දුන්නේ. නමුත් මෙතන පොඩි වෙනසක් තියෙනවා දරුවනේ. ඔහු අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වය එවත් 15 අචල ලක්ෂ්‍ය ලෙස යොදාගත්ත අගේ තමයි 273 කෙල්වින්. ඒක ඔහුගේ කැමැත්ත. ඔහුට කැමැති ආකාරයට අගයක් නම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබටත් පුළුවන් ඕනනම් උෂ්ණත්ව පරිමාණයක් නිර්මාණය කරන්න. හරි සල්ලාගයක්. බස් නායකයෙකුට පුළුවන් උෂ්ණත්ව පරිමාණයක් නිර්මාණය කරගෙන ඔන්න ඒකකයක් දාන්න. බස් කියලා වගේ ඒකකයක් දාන්න පුළුවන්. සිගරටුවක් නැහැ. එතනදර විවාන් කෙල්වින් කියන සාමීවරයා මොකද කරේ? අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වය ගත්තා 263 කෙල්වින් කියලා. ඊළඟට මොකද කරේ දරුවනේ? ජලය උමාලය බවට පත්වන උෂ්ණත්වය ඉහළ අචල ලක්ෂ්‍ය ලෙස යොදාගෙන එය නම් කරා 373 කෙල්වින් කියලා. එන අනතුරු ඒ අතර පවතින පරතරය සමාන කොටස් 100කට බෙදුවා. සමාන කොටස් 100කට බෙදලා දරුවනේ එක් කොටසකට කියවා කොච්චරයි කියලාද? කෙල්වින් අංශක 1යි කියලා. ඒ කියන්නේ ධර්මයේ සෙල්සියස් පරිමාණය සහ කෙල්වින් පරිමාණය අතර විශාල සම්බන්ධතාවයක් තියෙනවා. ඉතා සමීප සම්බන්ධතාවයක් තියෙනවා. සෙල්සියස් අංශක 1ක් කියලා කියන්නේ ඒක සමාන වෙනවා කෙල්වින් එකට. සෙල්සියස් අංශක 1කින් මයිල් ලබන තාප ප්‍රමාණය හරියටම අපිට කෙල්වින් එකකින් මැන ගන්න පුළුවන්. නමුත් වෙනස තියෙන දරුනේ මෙයා බිඳුවෙන් ආරම්භ වෙලා තියෙනවා. මෙයා 273 ආරම්භ වෙලා තියෙනවා. මෙයා 100න් ඉහළ ලක්ෂ්‍ය සම්පූර්ණ කරනකොට මෙයාගේ ඉහළ ලක්ෂ්‍ය සම්පූර්ණ කරලා තියෙන්නේ 273. අනික තමයි මූලික වෙනස අපිට අඳුරා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දරුනේ අප ඊළඟට යමු වෙනවා ෆැරන්හයිට් පරිමාණය වෙත. ග්‍රේවියල් ෆැරන්හයිට් විද්‍යාඥයා විසින් තමයි මේ පරිමාණය ලොවට හඳුනා දුන්නේ. නමුත් මේ දෙකට වඩා මේක පොඩි වෙනසක් තියෙනවා දරුනේ. බලමු චුට්ටක්. අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වය ගත්තේ ෆැරන්හයිට් අංශක 32යි. ඒ වගේම ජලය උමාලය බවට පත්වන උෂ්ණත්වය ඉහළ අචල ලක්ෂ්‍ය ලෙස යොදාගෙන ඔව් මේක කොච්චරයි කියලා කිව්වද? 212යි ෆැරන්හයිට් අංශක කියලා කිව්වා. 32 ඉඳන් 212 දක්වා කොච්චරක් තියෙනවද පරතරය දරුනේ 180ක් තියෙනවා. ඒ අනුව දරුනේ මේ කලාපයේ බෙදුවා සමාන කොටස් 180කට. සමාන කොටස් 180කට බෙදලා එක කොටසකට කිව්වා කොච්චරයි කියලා දරුනේ ෆැරන්හයිට් අංශක 1යි කියලා. මෙන්න මේ ආකාරයට මේ ෆැරන්හයිට් උෂ්ණත්ව මානය නිර්මාණය කරගත්තා. නමුත් දරුනේ මෙතන පොඩි ඊළඟ පොඩි ගැටලුවක් අපිට මතුවේ. ඒ ගැටලුව තමයි මෙහෙම අදහස් කරන්නේ. දැන් කෙල්වින් වල 273යි කියපුවාම අයිස් වල මෙතන සෙල්සියස් පරිමාණයට අනුව අයිස් ජලය බවට පත්වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. නමුත් අපිට කෙල්වින් 0 හොයාගෙන යන්න බෑ. පුළුවන් දරුනේ. ඒක ගොඩාක් පහළා ගියා. කෙල්වින් 0 අපි පල්ලයට ගියොත් එම් හොයාගෙන ගියොත් එම් දරුනේ. ඒ ආසන්න වශයෙන් සමාන වෙන්න ඕන. කාටද? සෙල්සියස් අංශක ඍණ 278ට සමාන වෙන්න ඕන.
මේ අගේ චූට්ටක් වෙනස් වෙනවා දරුවනේ. තව දශම ගානක පොඩි වෙනසක් ඇති වෙනවා. නමුත් ආසන්න වශයෙන් මම කියනවා 273 සමාන වෙනවා කියලා. මෙන්න මේ කෙල්ලෙන් බිඳුවට අපි විශේෂ නමක් කියනවා දරුවනේ. එයා අපි හඳුන්වනවා නිරපේක්ෂ ශුන්‍ය කියලා. කෙල්වින් පරිමාණයේ බිඳුව හොයාගෙන ගියොත් එහෙම බිඳුව සමාන වෙන්න ඕන. සෙල්සියස් අංශක 273. එයා අපි හඳුන්වන විශේෂ නමකින් මොකක් කියලාද? නිරපේක්ෂ ශුන්‍ය කියලා. මෙන්න මේ ආකාරයේ දරුවනේ උෂ්ණත්ව පරිමාණ පිළිබඳ අදහස අපිට අවසන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දරුවනේ තවදුරටත් මෙම තාපය කියන පාඩම ඉදිරියට ගමන් කරන්නයි අපි සෝදානම් වෙන්නේ. අප තාපය කියන්නේ මොකක්ද කියලා මේක පෙර ආත්ම හඳුනා ගන්න. යම් වස්තුවක පවතින ශක්ති විශේෂයක් තමයි දරුවනේ තාපය කියලා කියන්නේ. නමුත් තාපය නිර්වචනය කරන්න ගියාපුවම දරුවනේ අර උෂ්ණත්වයට සමාන කරගන්න. යම් වස්තුවක පවතින අංශුවල චාලක ශක්තිය පිළිබඳ මධ්‍යස්ථ මිනුමක් ලෙස අපි හඳුනාගත්ත උෂ්ණත්වය. එතකම දරුවනේ මේ තාපය කියන පාඩමේදී අපිට විශේෂිත වචන කීපයක් පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කර ගන්න තියෙනවා. මුලින්ම අපිට සාකච්ඡා කරන්න යන දරුවනේ තාප සංක්‍රමණය කියන සංකල්පය. තාපය කියන්නේ ශක්තිය. මේ තාප ශක්තිය එක්තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීමේ ක්‍රියාවලිය අපි හඳුනා ගන්නවා තාප සංක්‍රමණය කියලා. තාප සංක්‍රමණයේ සිදුවන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා කියලා. අප පොඩි පන්තිලත් ඉගෙනගෙන තියෙනවා. මොනවද? තාපයේ සංනයනය වෙනවා. තාපයේ සංවහනය වෙනවා. තාපයේ විකිරණය වෙනවා. දරුවනේ තාප සංනයනය කියන්නේ මොකක්ද? යම් පදාර්ථයක අංශුවෙන් අංශුවට තාපය වමාරු වෙමින් ගමන් කිරීම. මේ කෙලවරින් රාත් කරොත් දරුවනේ මේ අංශුවෙන් අංශුවට තාපය වමාරු වෙමින් තාපය ඉස්සරහට ගමන් කරනවා. එය තාප සංනයනය. තාප සංනයනයේ බහුලව සිදුවන්නේ ඝන සහ ද්‍රව පදාර්ථ. විශේෂයෙන් ඝන පදාර්ථ. ඊළඟ තාප සංවහනය කියන්නේ මොකක්ද දරුවනේ? යම් තාපය ලබාගත් අංශුවක් එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරමින් තාපයේ සංක්‍රමණය වෙනවා. තාපය ලබාගත් අංශුවක් එක තැනක ඉඳන් තවත් තැනකට යනවා. ගමන් කරනවා. එය තාප සංවහනය. ශේෂයේ ද්‍රව පදාර්ථ වල තාප සංවහනය සිදු වෙනවා. වායු පදාර්ථ වල තාප සංවහනය සිදු වෙනවා. අපේ වතුර භාජනයක් යටින් රත් කරොත් මොකද වෙන්නේ? යට තියෙන අංශු ජල අංශු තාපය ලබාගෙන ඉවරලා ඒවා ඉහළට එනවා. ඒත් ඉහළ තියෙන අංශු මොකද වෙන්නේ? පහළට යනවා. එතන මෙතන සිදුවන්නේ තාප සංවහනය. ඒ වගේම දරුවනේ තාප විකිරණය කියන්නේ මොකක්ද? සූර්යාගේ නම් පෘථිවියට තාපය ගලාගෙන එන්නේ කොයි ආකාරයෙන්ද? තාප විකිරණය මගින්. එනම් කිරණ ආකාරයෙන් තාපය ගලාගෙන එනවා. එයා අපි හඳුනා ගන්නවා දරුවනේ තාප විකිරණය කියලා. ඒ වගේම ඕනෑම රත් වෙච්ච වස්තුවක් මගින් කිරණ ආකාරයට තාපය පිට කරනවා. අදෝරක්ත කිරණ ආකාරයට. ඒ අදෝරක්ත කිරණ ආකාරයට පිට කරන දරුවනේ තාප විකිරණය. කිරණ ඔස්සේ තාපය සංනයනය වීම, සංක්‍රමණය වීම අපි හඳුනා ගන්නවා දරුවනේ තාප විකිරණය කියලා. සංනයනය, සංවහනය, විකිරණය කියන ප්‍රධාන ක්‍රම තුනයි හඳුනා ගන්න. ඊළඟ දරුවනේ තාපජ සමතුලිතතාවය කියන වචනේ තා වැදගත්. අපි හිතන යම් උණුසුම් වස්තුවක් තියෙනවා කියලා. ඒ උණුසුම් වස්තුව ළඟට ලං කරන සීතල වස්තුවක්. දාලා ඒක දෙන්න එකට ලං කරලා තියෙනවා. ටිකක් ප්‍රයෝග මොකක් වෙන්නවද? උෂ්ණත්වය වැඩි එකෙන් උෂ්ණත්වය අඩුවට ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? දෙන්නාගේ උෂ්ණත්වය එක්තරා අවස්ථාවකදී මොකද වෙන්නේ? සම්බරතාවයටපත් වෙනවා. මෙන්න මේ ආකාරයේ තාපය සමබර වීම, සමතුලිත වීම අපි හඳුනා ගන්න දරුනේ තාපජ සමතුලිතතාවය කියලා. උණුසුම් වස්තුවක් සමග සීතල වස්තුවක් එකතු වුණොත් මොකද වෙන්නේ දරුනේ? දෙදෙනාම අවසාන සමාන උෂ්ණත්වයකට එනවා. එය තාපජ සමතුලිතතාවය. ඊළඟ දරුනේ සාකච්ඡා කරන වචනේ තමයි තාප ධාරිතාවය. තාප ධාරිතාවය කියලා කියන්නේ මොකක්ද? යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින්, ඒ කියන්නේ සෙල්සියස් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙල්වින් එකකින් වෙන්න පුළුවන්. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න ලබා දිය යුතු තාප ප්‍රමාණය අපි හඳුනා ගන්න දරුනේ තාප ධාරිතාවය කියලා. තාප ධාරිතාවය මැනීම සඳහා භාවිත කරන එකකේ තමයි ජූල් කෙල්වින් or ජූල් සෙල්සියස් අංශකයට කෙරෙන්නේ. ඊළඟ දරුනේ අප හඳුනා ගන්න ඊළඟ මාතෘකාව තමයි විශිෂ්ට තාප ධාරිතාවය. මේ තාප ධාරිතාවය විශිෂ්ට කරනවා. තාප ධාරිතාවය විශිෂ්ට කරන්නේ කොහොමද දරුවනේ? කිලෝග්‍රෑම් එකක් කියලා ස්කන්ධයක් අරගෙන ඉවරලා කිලෝග්‍රෑම් එකක් තුල තාප ධාරිතාවයමයි. කිලෝග්‍රෑම් එකක් තුල වස්තුවක පැවතිය යුතු තාප ධාරිතාවයක්මයි. ඒ විදිහට අපි ඒක කියන මොකක්ද කියලා දරුනේ විශිෂ්ට තාප ධාරිතාවය කියලා.
යම් පදාර්ථයක කිලෝග්‍රෑම් එකක් අරගෙන ඒක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ දාන්න. සෙල්සියස් අංශකකින් හෝ කිලෝග්‍රෑම් මේ ෆැරන්හයිට් අංශකයක් වෙන්න පුළුවන් ඉහළ දැමීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය අපි හඳුනා ගන්න ධර්මයේ විශිෂ්ට තාප ධාරිතාවය කියනවා. ඒ අනුව යම් පදාර්ථයක කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය එකකින් ඉහළ දැමීම සඳහා ලබා දිය යුතු හෝ ඉවත් කළ යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍ය විශිෂ්ට තාප ධාරිතාවය සඳහා ගන්න. දරුවනේ ඊළඟට අපි යොමු වෙන්නේ මෙන්න මේ මාතෘකාවටයි. අපිට තියෙන සමීකරණයක් දරුවනේ. මේ තාප ධාරිතාවය ගණනය කිරීම සඳහා භාවිතා කළ හැකි සමීකරණයක් තියෙනවා. තාප ධාරිතාවය C නම් C සමානයි mc. ස්කන්ධය තමයි තියෙන්නේ. මේ කියන විශිෂ්ට තාප ධාරිතාවය. මෙතෙන් දරුවනේ වැදගත්ම දේ තමයි දරුවනේ. බලන්නකෝ යම් වස්තුවක පවතින තාප ධාරිතාවයට හොයාගන්න පුළුවන් ස්කන්ධයේ විශිෂ්ට තාප ධාරිතාවයෙන් ගුණ කරලා. අපවට පරිසරයේ පවතින විවිධ පදාර්ථවල විශිෂ්ට තාප ධාරිතාවය එකිනෙකට වෙනස් වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය 4200 ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට කියලා අපි කියනවා. ජලයේ කිලෝග්‍රෑම් එකක් ගන්නවා. ඒ ජලයේ කිලෝග්‍රෑම් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් හෝ කෙල්වින් එකකින් ඉහළ දාන්න අපි ජූල් 4200ක් දෙනවා. එහෙමත් නැත්නම් දරුවනේ ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් හෝ කෙල්වින් එකකින් පහළ දාන්න ජූල් 4200ක් අපි මේ පදාර්ථ ඉවත් කරන්න ඕනේ. මෙන්න මෙහෙම යම් වස්තුවක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අරගෙන ඒ උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ දැමීමට හෝ පහළ දැමීමට ලබා දිය යුතු හෝ ඉවත් කළ යුතු තාප ප්‍රමාණය අපි හඳුනා ගන්නවා විශිෂ්ට තාප ධාරිතාවය කියලා. දරුවනේ අපවට පරිසරයේ පවතින විවිධ පදාර්ථවල විශිෂ්ට තාප ධාරිතාව වෙනස්. ජලයේ විතාද 7200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. අයිස් 2100යි භූමි තෙල් 2140යි මධ්‍යසා 2500යි යකඩ 460යි රසදිය 140යි ඊයම් 130යි. මෙන්න මේ ආකාර දරුවනේ අපවට පරිසරයේ පවතින විවිධ පදාර්ථවල විශිෂ්ට තාප ධාරිතාවය එකිනෙකට වෙනස් වෙනවා. දරුවනේ දැන් අපි සෝදානම් වන්නේ යම් වස්තුවක පවතින තාප ප්‍රමාණය සෙවීම සඳහා සමීකරණයක් නිර්මාණය කරගන්න. අපි දැන් යම් වස්තුවක තාප ප්‍රමාණයක් ලබා දෙනවා. යම් වස්තුවේ තාප ප්‍රමාණය ඉවත් කරනවා. අන්න එවැනි අවස්ථාවකදී එම වස්තුවේ පවතින තාප ප්‍රමාණය නිවැරදිව ගණනය කිරීම සඳහා අපිට සමීකරණයක් තියෙනවා දරුවනේ. මේ සමීකරණය තමයි Q සමානයි mc θ. හොඳින් බලන්න දරුවනේ Q සමානයි mc θ. Q කියන්නේ තාප ප්‍රමාණය ජූල් වලින් මයින් කරනවා. m කියලා අපි හඳුන්වන ස්කන්ධය අදාළ පදාර්ථ ස්කන්ධය. c ලෙස අපි හඳුනා ගන්න විශිෂ්ට තාප ධාරිතාවය ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. Q කියලා අපි හඳුනා ගන්නේ θ කියලා හඳුනා ගන්නේ උෂ්ණත්වය ලෙස. Q සමානයි mc θ. තාප ප්‍රමාණය ස්කන්ධය විශිෂ්ට තාප ධාරිතාවය සහ උෂ්ණත්වය ලෙස. මෙන්න මේ සමීකරණය භාවිතා කළ දරුවනේ අපිට ගැටලු විසඳන ආකාරය ප්‍රශ්න වලට එනවා. ඒ ප්‍රධාන ආකාර දෙකක් අපිට එන්න පුළුවන්. ඒ ආකාර දෙකේ ගැටලු දෙකක් අපි විසඳා ගන්න. එතකොට අපිට පාඩම පාසෙන් තේරුම් ගන්න පුළුවන්. බලන්න දරුවනේ මේ ගැටලුව පළවෙනි එක. ජලයේ කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය කෙල්වින් 10කින් ඉහළ දාන්න ඕන. ඒ සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය කොච්චරද කියලා අහන්න. දරුවනේ බය වෙන දෙයක් නැහැ අපිට විතාදා දෙනවා. විශිෂ්ට තාප ධාරිතාවේ ජලය 4200යි. ඒක දර්ශනයක් වශයෙන් දෙනවා. මම පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට සමීකරණය දානවා. Q සමානයි mc θ. ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. විතාදා කොච්චරද දරුවනේ? 4200 ජූල් කිලෝග්‍රෑමෙන් කෙල්වින්. ඊළඟට අපිට උෂ්ණත්ව වෙනස තියෙනවා. කොච්චරද? සෙල්සියස් අංශක 10ක නැත්නම් කෙල්වින් 10ක. මෙතෙන් දරුවනේ ඒකක සුළු කරන්න පුළුවන්. මේ කිලෝග්‍රෑම් ධනවට මේ කිලෝග්‍රෑම් ඍණ කපලා දාන්න පුළුවන්. ඒ වගේම මේ කෙල්වින් වල මේ කෙල්වින් කපලා දාන්න පුළුවන්. අවසානයේ එන්නේ මොකක්ද දරුවනේ? ඒකකයේ සඳහා එන්නේ ජූල් පමණයි. ජූල් කොච්චරද? 84000ක් කියනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිදු කරගන්න. ජලයේ කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය කෙල්වින් 10කින් ඉහළ දාන්න අවශ්‍ය තාප ප්‍රමාණය කොච්චරද? ජූල් 84000ක් වෙනවා. පැහැදිලිද දරුවනේ?
ඒතර අපි q සමානයි mc θ කියන සමීකරණේ භාවිතා කළා තමයි මේ ගැටලුව විසඳගන්නේ. ඊළඟ දෙවන ආකාරයේ ගැටලුවකට අපි යොමු වන්න දැන් සෝදානම් වෙන්නේ. එතන පොඩ්ඩක් ගැටලුව සංකීර්ණයි දරුවෝ. ඒ නිසා අවස්ථා දෙකකදී අපිට q සමාන mc θ දාන්න වෙනවා. ජලය කිලෝග්‍රෑම් 1ක් කිලෝග්‍රෑම් 1.6ක් වන තඹ වාදනයක දාලා තියෙනවා. ඒ උෂ්ණත්වය සෙල්සියස් වාර්ෂික 75කින් ඉහළ දාන්න අවශ්‍ය වෙන මුළු තාප ප්‍රමාණය අහන්න. දැන් මේක සමස්ත ඇටෝමක් තියෙන දරුවෝ. තඹ වාදනය කිලෝග්‍රෑම් 1.6යි. ජලය දාලා තියෙන කිලෝග්‍රෑම් 1ක්. එතනදී වෙන්නේ මොකක්ද දරුවනේ? අපි තාපය ලබා දෙනකොට ජලයත් රත් වෙන්න ඕන. තඹ වාදනයත් රත් වෙන්න ඕන. ජලයට තාපය ලබා ගන්න ඕන. තඹ වාදනයත් තාපය ලබා ගන්න ඕන. එයිදී මොකක්ද දරුවනේ වෙන්නේ? විශේෂ දෙයක් වෙනවා. ජලයේ තාප ප්‍රමාණය වෙනම හොයන්න ඕන. තඹ වාදනය ලබාගත් තාප ප්‍රමාණය මොකද කරන්නේ දරුවනේ? ඒක වෙනම හොයන්න ඕන. ඒ වගේම මුළු තාප ප්‍රමාණය අවසානයේ ගණනය කරන්න ඕන. අපි ජලය ලබාගත් තාප ප්‍රමාණය හොයන්න q සමාන mc θ දාන්න. ජලය කිලෝග්‍රෑම් 1යි. විතාදා දිලා තියෙන ආදාර 200යි කියලා දරුවනේ. උෂ්ණත්වය 75යි. කොතරක් යනවද දරුවනේ? 315000ක් යනවා. ඊළඟට තඹ වාදනය ලබාගත් තාප ප්‍රමාණය අපි වෙනම හොයන්න ඕන. q සමාන mc θ දාන්න. m කීයද? 1.6 කිලෝග්‍රෑම්. තඹ වල විශිෂ්ට අපදාර්ථතාවය 400යි. වැඩි කරනවා සෙල්සියස් අංශක නැත්නම් කෙල්වින් 75. 1.400 වැඩි කළා ඇත්තම වැඩි කරපුවා වෙනවා දරුවනේ 18000. ඒ අනුව අවශ්‍ය මුළු තාප ප්‍රමාණය කොහොමද අපි හොයන්නේ? 315000 එකතු වෙනවා 18000. 333000 ජූල් බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයේ දරුවනේ q සමාන mc θ සමීකරණය භාවිතා කරලා යම් වස්තුවක පවතින තාප ශක්ති ප්‍රමාණය අපිට ගණනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. දරුවනේ මිලඟට අප සෝදානම් වන්නේ පදාර්ථයේ අවස්ථා විපර්යාසය පිළිබඳව සාකච්ඡා කරන්න. දරුවනේ මොකද්ද මේ අවස්ථා විපර්යාසයක් කියලා අපි හඳුන්වන්නේ? ඝන පදාර්ථයක් ද්‍රවයක් වෙන්න පුළුවන්. ද්‍රව පදාර්ථයක් වායුවක් වෙන්න පුළුවන්. එක් භෞතික අවස්ථාවක් තවත් භෞතික අවස්ථාවක් බවට පරිවර්තනය වේ. අපි හඳුන්වනවා පදාර්ථයේ අවස්ථා විපර්යාසය කියලා. ඝනයක් ද්‍රවයක් වීම, ද්‍රවයක් වායුවක් වීම. වායුවක් නැවතෝන ද්‍රවයක් වෙන්න පුළුවන්. ද්‍රවයක් ඝනයක් වෙන්නත් පුළුවන්. මෙන්න මෙවැනි අවස්ථා අපි අවස්ථා විපර්යාසයක් ලෙස හඳුනා ගන්නවා. ඊළඟ දරුවනේ මේ අවස්ථා විපර්යාසයන් හැඳින්වීම සඳහා විශේෂ යෙදීම් කීපයක් අපි භාවිත කරනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් විමසා බලමු. ඝන පදාර්ථයක් ද්‍රව පදාර්ථයක් බවට පත් වීමට අපි කියනවා විලයනය කියලා. දියවීමක් කියලා අපි හඳුන්වනවා. විලයනය කියලා හඳුන්වනවා. ඒ විලයනය වන උෂ්ණත්වයට අපි අගයක් කියන දරුවනේ ද්‍රවාංකය කියලා. ඝනයක් ද්‍රවයක් බවට පත් වන නියත උෂ්ණත්වය තමයි ද්‍රවාංක ලෙස හඳුනා ගන්න. ඒ වගේම දරුවනේ ද්‍රවයක් වායුවක් බවට පත් වෙන්න පුළුවන්. ද්‍රව පදාර්ථයක් වායු පදාර්ථයක් බවට පත් වීම අපි හඳුන්වන්නේ වාෂ්ප වීම කියලා. එම වාෂ්ප වන අවස්ථාවේදී අපි උෂ්ණත්වයට කියන මොකක්ද දරුවනේ තාපාංකය කියලා. ද්‍රවයක් වායුවක් බවට පත්වන නියත උෂ්ණත්වය අපි හඳුනා ගන්නවා තාපාංකය කියලා. ඒ වගේම දරුවනේ වායුවක් ද්‍රවයක් බවට පත් වෙන්න පුළුවන්. ඝනීභවණය වෙනවා. මේ ඝනීභවණයේ උෂ්ණත්වයත් ගොඩාක් ලා දරුවනේ තාපාංකයට සමාන උෂ්ණත්වයක් වෙන්න පුළුවන්. ඝනීභවණය වෙනවා. වායුවක් ද්‍රවයක් බවට පත් වෙනවා. ඊළඟ දරුවනේ ද්‍රවයක් ඝනයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ අපි හඳුනා ගන්නවා හිමායනය කියලා. හිමායනයේ වන උෂ්ණත්වය අපි හඳුනා ගන්න දරුවනේ හිමාංකය කියලා. එයන දරුවනේ ද්‍රවාංකය, තාපාංකය සහ හිමාංකය කියලා වචන තුනක් අපිට හම්බ වෙනවා. ද්‍රවාංකය කියන්නේ මොකක්ද? යම් ඝනයක් ද්‍රවයක් බවට පත්වන නියත උෂ්ණත්වය. ඒ වගේම හිමාංකය ලෙස අපි හඳුනාගන්නේ යම් ද්‍රවයක් ඝනයක් බවට පත්වන නියත උෂ්ණත්වය. ඒ වගේම දරුවනේ තාපාංකය ලෙස අපි හඳුනාගන්නේ කුමක්ද? යම් ද්‍රවයක් වායුවක් බවට පත්වන නියත උෂ්ණත්වය. මෙන්න මේ ආකාරයෙන් ද්‍රවාංකය, තාපාංකය සහ හිමාංකය කියන අවස්ථා තුන ගොඩක් වෙලාවට මේ අවස්ථා විපර්යාසය හඳුනාගත හැකි නියත උෂ්ණත්වය ලෙස අපි හඳුනා ගන්නවා. මිලද දරුවනේ අප සෝදානම් වන්නේ තවත් වැදගත් මාතෘකාවක් වෙත ගමන් කිරීම සඳහා. ඒ මාතෘකාව තමයි දරුවනේ গুপ্ত තාපය. මොකද්ද මේ গুপ্ত තාපය කියලා කියන්නේ? গুপ্ත බලයක් කිව්වොත් ඔබට හිතෙන්නේ සැඟවුණු බලයක්. එනම් গুপ্ত බලයක් වගේම গুপ্ত තාපයක් තියෙනවා. ඔව් දරුවනේ. গুপ্ත තාපයක් තියෙනවා. මොකද්ද මේ গুপ্ত තාපය? අපි දරුවනේ අයිස් කුට්ටියක් ගන්න කියලා හිතන්න. අයිස් කුට්ටිය සෙල්සියස් අංශක බිඳුවේ තියෙනවා. අපි අර තාපය දෙනවා. තාපය දෙනකොට අයිස් කුට්ටිය
සෙල්සියස් අංශක බිඳුවේ තියද්දි මොකද වෙන්නේ? ඝනීය ද්‍රවයක් වඩපත් වෙනවා. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙනවද? නැහැ. ඝන පදාර්ථය ද්‍රව පදාර්ථයක් වඩපත් වෙනවා. අපි ඕගාල තාපය ලබා දෙනවා. අයිස් කුට්ටිය ද්‍රව වෙනවා. හැබැයි උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවමයි. එහෙනම් මොකද වෙන්නේ දරුවනේ? ඝනීය ද්‍රවයක් වෙන අවස්ථාවේදී සැඟවුණු තාපයක් ලබාගෙන තියෙනවා. මෙන්න මේ සැඟවුණු තාපය අපි හඳුනාගන්නේ ගුප්ත තාපය කියලා. මෙන්න මේ ආකාරයට දරුවනේ අවස්ථා විපර්යාසයකදී උෂ්ණත්ව වැඩිවීමක් සිදු නොවි ලබා ගන්නා තාප ප්‍රමාණය අපි හඳුන්වනවා ගුප්ත තාපය කියලා. නැවතත් බලන්න දරුවනේ අවස්ථා විපර්යාසයකදී උෂ්ණත්ව වැඩිවීමක් සිදු නොවි ලබා ගන්නා තාපය ගුප්ත තාපය ලෙස අපි හඳුනා ගන්නවා. ගුප්ත තාපයේ දරුවනේ ප්‍රධාන අවස්ථා දෙකක් අපට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි විලයනීය ගුප්ත තාපය. ඝන පදාර්ථයක් ද්‍රව පදාර්ථයක් බවට පත් වෙන දරුවනේ අර වගේම සැඟවුණු තාපයක් ලබා ගන්න. අයිස් කුට්ටියක් ද්‍රව අයිස් බවට පත් වෙනකොට ජලය බවට පත් වෙනකොට සැඟවුණු තාපයක් ලබා ගන්නවා. විලයනීය වීමේදී ලබා ගන්නා ගුප්ත තාපය අපි හඳුනන්නේ විලයනීය ගුප්ත තාපය කියලා. මේ විලයනීය ගුප්ත තාපය දරුවනේ විශිෂ්ට කරන්න පුළුවන්. විශිෂ්ට කරනවා කියන්නේ අර විශිෂ්ට තාපදාරිතාවය අපි තාපදාරිතාවය බවට පත් කරගන්න. තාපදාරිතාව විශිෂ්ට තාපදාරිතාවය බවට පත් කරගන්න. අන්නේ ගුණාංගය. මෙතන දරුවනේ මොකද කරන්නේ දරුවනේ? කිලෝග්‍රෑම් එකක් කියලා ප්‍රමාණයක් අපි ගන්න. කිලෝග්‍රෑම් එකක් කියලා ප්‍රමාණයක් අරගෙන ඒ ගුප්ත තාපය ගන්න කරා. අන්න ඒකට අපි නමක් දෙනවා විශිෂ්ට ගුප්ත තාපය කියලා. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අරගෙන එම පදාර්ථය අවස්ථා විපර්යාසයක ලක් කරනකොට ලබා ගන්නා ගුප්ත තාපය විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුනා ගන්න. බලන්න දරුවනේ අයිස් කිලෝග්‍රෑම් එකක් ගන්න. මේ අයිස් කිලෝග්‍රෑම් මේක අයිස් කිලෝග්‍රෑම් එකක් කියලා හිතන්න. ඒක ද්‍රව ජලයේ කිලෝග්‍රෑම් එකක් බවට පත් වෙන ගියොත් දරුවනේ මේ ලබා ගන්නා තාපයට කියනවා විලයනීය විශිෂ්ට ගුප්ත තාපය. ජලය කියලා තෝරන්න කියන්න පුළුවන්. ජලයේ විලයනීය විශිෂ්ට ගුප්ත තාපය. ඒ යගේ කොච්චරක් උදේනවා දරුවනේ 3.36 වැඩි කිරීම 10 පස්වෙනි බලයේ ජූල් ප්‍රමාණයක් වෙනවා. විශාල තාප ප්‍රමාණයක්. ඒ වගේම දරුවනේ වාෂ්පීකරණයේ ගුප්ත තාපයක් හඳුනා ගන්න පුළුවන්. ඔබ ජලය ටිකක් අරගෙන රත් කරනවා. රත් කරනකොට උෂ්ණත්වය වැඩි වෙලා ගිහලා දරුවනේ සෙල්සියස් අංශක 100 දෙනවා. 100 දාපුවම මහ උෂ්ණත්වය වැඩි වෙනවද? නෑ. අපි යෝගා රත් කරනවා. උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? ද්‍රව ජලයේ ටික සම්පූර්ණ වාෂ්ප බවට පත් වෙලා යනවා. එහෙනම් ද්‍රව පදාර්ථයක් වායු පදාර්ථයක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? ද්‍රව පදාර්ථයක් වායු පදාර්ථයක් බවට පත් වෙනකොට ගුප්ත තාපයක් ලබා ගන්නවා. එයා අපි හඳුනාගන්නේ වාෂ්පීකරණීය ගුප්ත තාපය කියලා. ඒ වාෂ්පීකරණීය ගුප්ත තාපය දරුවනේ විශිෂ්ට කරන්න පුළුවන්. කිලෝග්‍රෑම් එකක් කියලා ප්‍රමාණාත්මක අගයකට ඇවිල්ලා ස්කන්ධයක් ගන්නවා. ද්‍රව ජලයේ කිලෝග්‍රෑම් එකක් ගන්නවා. ද්‍රව ජලයේ කිලෝග්‍රෑම් එකක් අරගෙන ඒ උමාලයේ කිලෝග්‍රෑම් එකක් පාට පරිවර්තනය වෙනකම් අපි තාපය ලබා දෙනවා. ඒදී ඇතිවන ගුප්ත තාපය ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණාත්මක උච්ච දරුණි 2.6 වැඩි කිරීම 10 6 වෙනි බලය චූල් වෙනවා. මෙන්න මේ ආකාරයට දරුණි ගුප්ත තාපය කියන සංකල්පය අපිට හඳුනාගෙන අවසන් කරන්න පුළුවන්. දරුවනේ දැන් අප සෝදානම් වන්නේ තාපජ ප්‍රසාරණය කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. යම් පදාර්ථයකට තාපය ලැබුණාට පස්සේ ඒ පදාර්ථයේ පරිමාණ වැඩි වෙන්න පුළුවන්. ඝන පදාර්ථයක්, ද්‍රව පදාර්ථයක් හෝ වායු පදාර්ථයක් කියන ඕනෑම පදාර්ථයක දරුණේ තාපය ලැබුණාම එම් පදාර්ථයේ පරිමාණ වැඩි වීම අපි හඳුනා ගන්නවා තාපජ ප්‍රසාරණය කියලා. සමහරවල් දරුණේ යම් පදාර්ථයකින් තාපය ඉවත් වුණා පරිමාව අඩු වෙන්න පුළුවන්. ඒ අපි සංකෝචනය කියලා හඳුනා ගන්නවා. දරුවනේ මුලින්ම අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ මෙන්න මේ කතන්දරය. තාපය ලබා දීම නිසා හෝ ඉවත් වීම නිසා යම් වස්තුවක පරිමාව වෙනස් වීම අපි හඳුනා ගන්න මොකක් කියලාද? ප්‍රසාරණය කියලා. තාපය ලබා දෙනකොට දරුවනේ යම් වස්තුවක පරිමාව වැඩි වෙනවා. ඒත් එක්කම තාපය ඉවත් වෙනකොට යම් වස්තුවක පරිමාව මොකද වෙන්නේ දරුවනේ? අඩු වෙනවා. මෙන්න මේ ආකාරයට සිදුවන තාපජ ප්‍රසාරණය ඝන ද්‍රව සහ වායු කියන පදාර්ථ අවස්ථා තුනෙම සිදු වෙන්න පුළුවන් දරුවෝ. අපි මුලින්ම සාකච්ඡාව ආරම්භ කරන්න සුද්ධ වෙන්නේ ඝන පදාර්ථයක සිදුවන ප්‍රසාරණය සම්බන්ධව. යම් ඝන පදාර්ථයකට තාපය ලබා දුන්නොත්
එම ඝන පදාර්ථයේ පරිමාව වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. එනම් ඝන ප්‍රසාරණ ක්‍රියාවලියක් සිදු වෙනවා. ඔබ පොඩි පන්ති වල දරුවෝ මේ පිළිබඳව සාකච්ඡා කරා. ලෝහ මුදුවක් අරගෙන ඉවර වෙලා වීදුරු ගෝලයක් ගිල් බෝලයක් කියලා අපි කියන දරුවනේ. ඒ උඩින් තියෙනවා. යාන්තම් නොවැටෙන ගානට රඳවලා තිබ්බට පස්සේ අපි මොකද කරන්නේ? මේක අපි පහලින් රත් කරනවා. මේ ලෝහ මුදුව අපි රත් කරනවා. රත් කරපුවා මොකද වෙන්නේ? ලෝහ මුදුවේ පරිමාව වැඩි වෙනවා. එකවරම බෝලේ පල්ලයට වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයේ දරුවනේ ඝන ප්‍රසාරණය අපිට යොදා ගන්න පුළුවන්. එතකොම දරුවනේ මේ ඝන ප්‍රසාරණයේ ඵලදායන ලෙස යොදා ගන්න ලබන අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න වෙනවා. ගොඩක් වෙලාවට දරුවනේ කරත්ත රෝදයක් නිර්මාණය කරන්නේ මොනවයිද? ලී වලින් හදන්නේ. ඒ කරත්ත රෝදයේ වටේ ලෝහ පට්ටමක් සාදලා. ලෝහ පට්ටමක් නිර්මාණය කරනකොට කොහොමද අපි කරන්නේ? කරත්ත රෝදයට වඩා නූලක් දෙකක් අඩුවෙන් තමයි ලෝහ පට්ටම නිර්මාණය කරන්නේ. නූලක් දෙකක්. තාම චුටි ප්‍රමාණයක්. ඊළඟ දරුවනේ මොකද කරන්නේ? ඉස්ලාම ලෝහ මුදුව, ලෝහ ප්‍රේම එක හොඳට රත් කරනවා. රත් කළ ඉවරලා ප්‍රසාරණය වැඩි කරගෙන එය තුලට කරත්ත රෝදය, ලී රෝදය අතුරු කරනවා. ඒ දරුවනේ ලී රෝදයේ සමග මොකද වෙන්නේ? හොඳින් බැඳිලා ශක්තිමත් වෙලා ගැලවෙන්නේ නැතුව ලෝහ රෝදය සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔබ දැක්ලා තියෙනවා දරුවනේ දුම්රිය මාර්ගවල රේල් පීලි දෙකක් එකිනෙක සම්බන්ධ වන ස්ථානවල විශේෂ ලක්ෂණය මොකක්ද දරුවනේ? පොඩි හිදස්සක් තියලා තියෙනවා. හිදස්සක් තබල දැමීමේ වාසිය මොකක්ද දරුවනේ? හිදස්සක් තිබීම නිසා මොකද වෙන්නේ? ලෝහ පීලි දෙක රත් වෙනකොට එකිනෙක ඇතිලියා වලකිනවා. හැබැයි හිදස්සක් තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ දරුවනේ? ඒ ලෝහ පීලි දෙක රත් වෙලා ප්‍රසාරණය වෙනකොට ඒවා එකිනෙක තදින් ලං වෙලා ඇද වෙන්න පුළුවන්. එතකම ඔබ දන්නවා දරුවනේ ඔබ ආවට පරිසරයේ තියෙන දුරකථන රැහන් ගත්තොත් එහෙම දරුවනේ. ඒවා විශේෂ ලක්ෂණ මොකක්ද? ඒවා ගොඩාක් වෙලාවට තරමක් බුරුල්වන ආකාරයට සකස් කරලා තියෙනවා. ඇයි? තදවන ආකාරයට සකස් කරලා තියෙන අවස්ථාවක් තියෙනවා. සාමාන්‍ය උෂ්ණත්වයේ වැඩි ප්‍රදේශවල නම් ගොඩාක් වෙලාවට තදවන ආකාරයට සකස් කරලා තියෙනවා. ටිකක් තදට හයි කරලා තියෙනවා. හේතුව මොකද දරුවනේ? රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණ තුනකට වඩා මොකද වෙන්නේ? ඒ කම්බි එල්ලෙන්න පුළුවන්. ඒක දෙක ගෑවෙන්න පුළුවන්. ඒ නිසා උණුසුම වැඩි ප්‍රදේශවල නම් ගොඩක් වෙලාවට මේ විදුලි රැහන් නිර්මාණය කරනකොට තාම තදින් සම්බන්ධ කරන මුල් අවස්ථාවේදී. නමුත් සීතල ප්‍රදේශයේ කොහොමද වඩා වෙනස් වෙනවද දරුවනේ? සීතල ප්‍රදේශයේ තරමක් බුරුල්වන ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ, සම්බන්ධ කරලා තියෙන්නේ. විදුලි කණු දෙක අතර රැහන් සම්බන්ධ කරලා තියෙන තරමක් බුරුල්වන ආකාරය. ඇයි? ඒවා සංකෝචනයකට හැකිලිලා කොට වෙන්න පුළුවන්. එහෙම වුණොත් අදිසිය කැරලා යන්නත් පුළුවන්. අනේ නිසා එතකොට දරුවනේ ගොඩක් වෙලාවට ලෝහ මූඩියක් සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතන්නකෝ බෝතලයකට. ඒ බොහොම තදින් බැඳලා තියෙනවා නම් අපිට ඒක ඉවත් කරගන්න අමාරු වෙනවා. මොකද අපි කරන්නේ? ඒක උණු ජලයෙන් ගිල්ලනවා. එහෙම නැත්නම් රත් කරනවා. ඒක ප්‍රසාරණය වුණ ගමන්ම පහසුවෙන් ගලව ගන්න පුළුවන්. එතකොට දරුවනේ විදුලි ස්ට්‍රේකර් රයිස් කුකර් වල ඔබ දැකලා තියෙනවා දරුවනේ විශේෂ කෙනෙක් ඉන්නවා. මොකද්ද? ද්විලෝහ පටිය. ඒ ද්විලෝහ පටිය රත් කරනකොට මොකද වෙන්නේ? එකවරම වක්‍ර වෙනවා. වක්‍ර වෙනකොට මොකද වෙන්නේ? ඒ පරිපත්‍ය ස්වයංක්‍රීයව විසන්ධි වෙනවා දරුවෝ. ද්විලෝහ පටිය තුළ භාවිතා කරන දරුවනේ එකිනෙකට වෙනස් ලෝහ වර්ග දෙකක්. ඒ ලෝහ වර්ග දෙකේ ප්‍රසාරණ සම්පූර්ණතාවය එකිනෙකට වෙනස්. දැන් උඩ දාලා තියෙන රූපරම් එළියේ පේනවා දරුවෝ බලන්න. ද්විලෝහ පටිය සම්බන්ධ කරලා තියෙන ආකාරය. ඉහළින් තියෙනවා අඩුවෙන් ප්‍රසාරණ ලෝහ පටිය. පහළින් තියෙනවා වැඩියෙන් ප්‍රසාරණ ලෝහ පටිය. මුල් අවස්ථාවේදී ස්විච් එක දාපුවාම මේ කිසිම ගැටලුවක් නැතුව පරිපත්‍ය දිගේ විදුලිය දුවනවා. කරන්ට් එක ගමන් කරනවා. හැබැයි ටිකක් වෙලා යනකොට මේ ද්විලෝහ පටිය අධික ලෙස රත් වෙනවා. රත් වෙනකොට මොකද වෙන්නේ? එය ඉහළට වක්‍ර වෙනවා. එවිට ස්වයංක්‍රීයව ස්විච් එක විසන්ධි වෙනවා. මෙය තාපන විදුලි වාරණවල ආරක්ෂිත උපක්‍රමයක් ලෙස තමයි දරුවනේ භාවිතා කරන්නේ. තාපන විදුලි වාරණවල ආරක්ෂිත උපක්‍රමයක් ලෙස භාවිතා කරනවා. ඊළඟට අප සෝදානම් වෙන දරුවනේ ද්‍රව ප්‍රසාරණය පිළිබඳව සාකච්ඡා කරන්න. යම් ද්‍රව පදාර්ථයකට තාපය ලැබෙනකොට එම ද්‍රව පදාර්ථයේ පරිමාව වැඩි වීම ද්‍රව ප්‍රසාරණය. ද්‍රව ප්‍රසාරණයේ සිදුවන ආකාරය පිළිබඳව පරීක්ෂා කරලා බලන්න. මෙන්න වගේ සරල පරීක්ෂණයක් අපිට යොදා ගන්න පුළුවන්. අපි ද්‍රවයක් වර්ණ ගන්න ද්‍රවයක් දාලා ඒකට විදුලි වටයක් දානවා. මේක අපිට රත් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් උණු ජලයේ ගිල්ලා තියෙන්නත් පුළුවන්. උණු ජලයේ ගිල්ලා තියෙන්නත් පුළුවන්. ටිකක් වෙලා අපිට දන්නුනේ මේ වර්ණ කළ ජලයේ ප්‍රසාරණය වෙලා මේ සීන් ගේජ් කනාලයේ දිගට ගමන් කරනවා. මෙම අවස්ථාව ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න ලබන අවස්ථා මොනවද දරුවනේ? විශේෂයෙන්ම මධ්‍යසාර සහ රසදිය උෂ්ණත්ව මානවල
ද්‍රව ප්‍රසාරණය උදව් කරගෙන උෂ්ණත්වය මිනිමක් ලෙස මැනීම සඳහා භාවිතා කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වායු ප්‍රසාරණය පිළිබඳව. යම් වායු පදාර්ථයක තාපය ලැබෙනකොට ඒ පරිමාණ වැඩි කර ගැනීම වායු ප්‍රසාරණය ලෙස අපි හඳුනා ගන්නවා. මේ බණ්ඩාරවලේ පොඩි උදාහරණ අවස්ථාවක් තියෙනවා. වීදුරු බෝතලයක් තියෙනවා. ඒක ඇතුලේ වාතය තියෙනවා. ඒකට අපි බැලුනයක් සම්බන්ධ කරනවා. බැලුනයක් සම්බන්ධ කරලා මොකද කරන්න දරුනේ? හැටිච්ච බැලුනයක් තියෙනවා. මේ පද්ධතිය උණු ජලය තුළ අපි ගිල්ලනවා. උණු ජලය තුළ ගිල්ලපුවා මොකද වෙන්නේ දරුනේ? මේ බෝතලයේ ඇතුලේ තියෙන වාතය ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණ පරිමාණ වැඩි වෙනවා. ඒක බැලුනේ මොකද වෙන්නේ? පිම්බෙනවා. මෙවැනි අවස්ථාත් අපි පළදාලේ යොදා ගන්න දරුනේ ශේෂයෙන් කාලගුණ බැලුන් ඉහළට යෑම සඳහා. ඊට පරිශන කටයුතු සඳහා බැලුන් ඉහළට යැවීමේදී මේ වගේ ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න ලබන අවස්ථා තියෙනවා වායු ප්‍රසාරණය. ඊළඟ දරුනේ අපි සාකච්ඡා කරන වැදගත් මාතෘකාව තමයි තාප සංක්‍රමණය. තාපයේ එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම තාප සංක්‍රමණය කියලා මේක කලින්ම සඳහන් කරලා දරුනේ. තාප සංක්‍රමණය සිදුවන ප්‍රධාන ක්‍රම තුනයි. තාප සංනයනය, සංවහනය සහ විකිරණය. යම් පදාර්ථයක අංශුවෙන් අංශුවට තාපය ගමන් කරමින් සිදුවන තාප සංක්‍රමණය තාප සංනයනය. යම් ලෝහවටයක් රත්තරත් එක පැත්තකින් පදාර්ථ අංශුවෙන් අංශුවට තාපය ගමන් කළා මොකද වෙන්නේ? අර කෙලවර දක්වා තාපය ගමන් කරනවා. මේදී තාපයේ සංනායකතාවයේ පදනම් කරගෙන දරුනේ අප අපට පරිත්‍රේ පාත්‍ර පදාර්ථ අපට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද? තාප සංනායක සහ තාප පරිවාරක. තාප සංනායක ලෙස අපට හඳුනා ගන්න පුළුවන් රිදී, තඹ, රසදිය, ඇලුමිනියම් වගේ ලෝහමය පදාර්ථ. තාප පරිවාරක ලෙස අපට හඳුනා ගන්න පුළුවන් දරුනේ ලී, ප්ලාස්ටික්, රබර් වගේ පදාර්ථ. මෙන්න මේ ආකාරයට තාප සංනයනය අපිට කතා බහ කරන්න පුළුවන්. දරුවනේ ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාප සංවහනය කියන ක්‍රියාව. තාපය කියන ශක්තිය එක්තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරමින් සිදුවන තාප සංවහනය අපි හඳුන්වනවා මෙන්න මේසෙ. ඒ කියන්නේ තාපය ලබාගත් අංශුවක් එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරමින් තමයි දරුවනේ තාප සංවහන ක්‍රියාවලිය සිදුවන්නේ. තාපය ලබාගත් අංශුවක් තියෙනවනේ. ඒ අංශුව එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරන්න ඕන. තාපය ලබාගත් අංශුවම යන්න ඕන. ඒ තමයි තාප සංවහන ලෙස හඳුන්වන්නේ. දරුවනේ තාප සංවහනයේ සිදුවන හොඳ අවස්ථාවක් ලෙස අපිට මෙන්න මේ වගේ අවස්ථාවක් සලකන්න පුළුවන්. අපි දන්න ගහක් යට ගිනි ගොඩක් ගහලා තියෙනවා. මොකද වෙන්නේ? ඒ ගහේ කොළ වේගෙන් සැලවෙනවා. ඇයි සැලවෙන්නේ කියලා බයිතර බලලා තියෙනවා. දරුවනේ ගිනි ගොඩ නිසා ඊට ඉහළින් තියෙන වාතය රත් වෙනවා. වාතය රත් වෙලා රත් වෙච්ච වාතාංශු ඉහළට ගමන් කරනවා. වාතාංශු රත් වෙනකොට ප්‍රසාරණය වෙලා කණත්ය අඩු වෙනවා. කණත්ය අඩු වුන් ඉහළට ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ? පහළ තියෙන වායු ධාරාව එතෙන්ට එනවා. ආයව රත්තරන් ඉහළට යනවා. එතන මොකද වෙන්නේ දරුවනේ? වායු ධාරාවක් වගේ ගමන් කරනවා. මේ අපි හඳුන්වන්නේ සංවහන වායු ධාරාවක් කියලා. ගසක් යට ගිනි ගොඩක් ඇති අවස්ථාවකදී මේ ඇතිවන සංවහන වායු ධාරාව නිසා තමයි ගහේ කොළ සැලවෙන්නේ. එතකොට දරුවනේ අපි මෙන්න මේ වගේ අවස්ථාවක් පිළිබඳව සාකච්ඡා කරන්න යන්නේ. අපි හීටරයක් භාවිත කරලා වතුර ටිකක් උණු කරන්න උත්සාහ කරනවා කියලා හිතන්න. අපි හීටරේ වතුර උඩින්ම තියෙනවා. මොකද වෙන්නේ? මේ ජලය රත් වෙන ගොඩක් ප්‍රමාණයි. ඊට හේතුව දරුවනේ මේ ජලාංශ රත් වුණාට පස්සේව ඉහළට යනවා. ඉහළට යනවා. ඉහළව පල්ලෙහාට යනවා. නමුත් මේ රත් වූ තාපාංශ පල්ලෙහාට යන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කලාපයේ තියෙන ජලයේ ටික රත් වෙන්න ගොඩාක් වෙලා යනවා. නමුත් ඉහළින් තියෙන ජලයේ ටිකක් රත් වෙනවා. සමහරවල් දරුවනේ අපි පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවක්. බීකරයක් අරගෙන ඉවර වෙලා. ඒකේ පතුලේ අයිස් කුට්ටියක් රඳවනවා. දරක් වගේ ආධාර කරගෙන. මේ බලන්න මෙහෙම කරන්න පුළුවන්. අපි බීකරයක් ගන්නවා. අරගෙන ඉවරලා දරක් දාලා ඉවර වෙලා අයිස් කුට්ටියක් රඳවනවා. උඩාරින් ජලය තියෙනවා. අපි මෙන්න මේ ආරින් රත් කරනවා. මේ ආරින් රත් කරනකොට මේ ජලය ටික වාෂ්ප වෙලා යනවා. මේ උඩ තියෙන ජලය ටික වාෂ්ප වෙලා යනවා. නමුත් මේ අයිස් කුට්ටිය ඒ විදිහටම පවතිනවා. ඇයි දරුවනේ? මේ තාපය පල්ලෙහාට ගමන් කරන්නේ. ඉහළ තියෙන තාපය පල්ලෙහාට එන්නේ නැහැ. තාප සංක්‍රමණය සිදුවන්නේ හැම වෙලාවෙම ඉහළට. ඒ නිසා මේක අයිස් කුට්ටිය විදිහටම පවතින පුළුවන්. අනේ ක්‍රියාවලියම තමයි දරුවනේ මෙතන සිදුවන්නේ. හීටරේ ගොඩක් කිලුවේ නැත්තම් ඉහළ තියෙන ජලයට රත් වෙනවා. පහළ ජලය ඒ ආකාරයෙන් පවතිනවා. නමුත් හීටරේ ගොඩක් ගැඹුරට කිලුවොත් දරුවනේ
මේ පහළ තියෙන ජලාංශ රත් වෙලා තාපය ලබාගෙන ඒ ජලාංශ උඩට එනවා. ආපහු මොකද වෙන්නේ? ඉහළ තියෙන ජලාංශ පල්ලෙහාට යනවා. ඒතර තාපය නිසි ආකාරයෙන් සංවහන ධාරා අසු වෙනවා. තාපය නිසි ආකාරයෙන් සංවහන ධාරාවට ලක් වෙලා ඊටාම ඉක්මනින් මේ ජල භාජනයේ තියෙන ජලය රත් වෙනවා. ඉතින් දරුවනේ තාප සංවහනය කියන්නේ මොකක්ද කියලා ඔබ හඳුනාගත්තා. යම් පදාර්ථ අංශුවක් තාපය ලබාගෙන එක් තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරමින් සිදුවන තාප සංක්‍රමණය තාප සංවහනය. තාප සංවහනය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ වායු පදාර්ථවල සහ ද්‍රව පදාර්ථවල. ද්‍රව සහ වායු පදාර්ථ කියන දෙකේම තාප සංවහන ක්‍රියාවලිය සිදු වෙනවා. ඊළඟ දරුවනේ අපි යොමු කරන්න උත්සාහවන්ත වෙන්නේ තාප සංවහනය නිසා සිදුවන තවත් වැදගත් සංසිද්ධීන් දෙකක් පිළිබඳව. ඒ තමයි ගොඩ සුළං ඇතිවීම සහ මුහුදු සුළං ඇතිවීම. දරුවනේ ජලයට වඩා ගොඩබිම වීතාද අඩුයි. විශිෂ්ට තාප ධාරිතාව වීතාද අඩුයි ගොඩබිම. හැබැයි ජලය ගත්තොත් එහෙම වීතාද අම්පද කියන්නේ විශිෂ්ඨාප ධාරිතාව වැඩි. දවල් කාලේ දරුවනේ දිවා කාලයේදී ගොඩබිමට තාපය ලැබෙනවා. ජලයටත් තාපය ලැබෙනවා. එතකොට ගොඩබිමත් රත් වෙනවා ජලයත් රත් වෙනවා. නමුත් ගොඩබිම විශිෂ්ට තාප ධාරිතාවයේ අඩු නිසා ඉතා ඉක්මනින් රත් වෙනවා. වීතාද අඩු පදාර්ථ විශිෂ්ට තාප ධාරිතාවයේ අඩු පදාර්ථ ඉක්මනින් රත් වෙලා ඉක්මනින් සීතල වෙනවා. එවයි වීතාද වැඩි පදාර්ථ රත් වෙන්න ප්‍රමාදයි. සීතල වෙන්න ප්‍රමාදයි. දැන් මෙතන සිදුවන්නේ මොකක්ද? දවල් කාලයේදී මොකද වෙන්නේ? ගොඩබිමයි ජලයයි දෙකම රත් වෙනවා. නමුත් ගොඩබිම ඉක්මනින් රත් වෙනවා. ගොඩබිම ඉක්මනින් රත් වෙනකොට මේ ගොඩබිම අවට තියෙන වාතය වාතාංශයත් ඉක්මනින් රත් වෙනවා. රත්තරයි වීර්යය. ඒතර මෙන්න මේ හරි යත්න දරුනේ රික්තකය. අඩු පිරෙන කලාපයක් නිර්මාණය වෙනවා. අඩු පිරෙන කලාපයක් නිර්මාණය වුණාට පස්සේ මොකද වෙන්නේ? මුහුද පැත්තේ ඉඳන් සුළං ධාරා හමා වෙනවා. මුහුද පැත්තේ ඉඳන් සුළං ධාරා හමා වෙන නිසා මේවට අපි කියනවා මොනවා කියලාද? මුහුදු සුළං කියලා. වායු සංවහන ධාරා නිසා තමයි දරුනේ මුහුදු සුළං නිර්මාණය වෙන්නේ. දිවා කාලේ තමයි මුහුදු සුළං ඇතිවන්නේ. රාත්‍රියේ මුහුදු ගියපු රුවල් නැව් මොකද කරන්නේ? මේ මුහුදු සුළං ආධාර කරගෙන ගොඩබිම තියෙන මාළුත් අරගෙන මාළු නෙලාගෙන ගොඩබිමට එනවා. ඉතින් දවල් පස්සේ ඊට මොකද වෙන්නේ? රාත්‍රී වෙනවා. රාත්‍රී කාලේට එනවා. රාත්‍රී කාලේ කුමක්ද සිදුවන්නේ? අද මම මේ පායලා ඉන්නවා මේ බලන්න. දැන් මේ දෙන්නම සීතල වෙනවා. කවුද? ජලය සීතල වෙනවා, ගොඩබිම සීතල වෙනවා. හැබැයි ගොඩබිම ඉක්මනට සීතල වෙනවා. ඒ නිසා මේ පැත්තේ උෂ්ණත්වය මොකද කියන්නේ? ඉක්මනින් අඩු වෙනවා. හැබැයි මේ පැත්තේ උෂ්ණත්වය මොකද කියන්නේ? වැඩි. වීතාදා වැඩි නිසා සීතල වීම ප්‍රමාදයි. ඒ නිසා මේ උෂ්ණත්වය වැඩි. මේ ආදී උෂ්ණත්වය වැඩි වුණොත් මොකද දරුනේ? මේ ජල පෘෂ්ඨයේ ඉහළින් තියෙන වාතය රත් වෙනවා. රත් වෙලා ඉහළ ගමන් කරනවා. ඉතින් මේ ආදී ඇතිවන රික්තකයක්. ඒ රික්තකයක් ඇතිවන නිසා මොකද දරුනේ? ගොඩබිම ඉඳලා සුළං හමාගෙන එනවා මේ රික්තකය පුරවන්න. වායු සංවහන ධාරා ඇති වෙනවා. ගොඩබිම ඉඳන් හමාගෙන සුළං වලට අපි කියන මොනවා කියලාද දරුවනේ? ගොඩ සුළං කියලා. ගොඩ සුළං ඇති වෙන්නේ මොන කාලේද? රාත්‍රී කාලේදී. ඒතර මේ ගොඩ සුළං ගොඩක් වෙලාවට සක්‍රිය වෙන්නේ පාන්දර වෙනකොට. පාන්දර 2 3 4 වෙනකොට ගොඩක් සක්‍රිය වෙන්නේ. අන්නේ අවස්ථාවේ මොකද කරන්න පුතේ? මුහුදු යනවා. රුවල් නැව්. අතීතයේදී රුවල් නැව් භාවිතා කරලා මුහුදු පැත්තට යනවා. මසුන් නෙලාගෙන එන්න. මොකද කරන්නේ? මුහුදු පැත්තට යන්න මේ සුළං උදව් කර ගන්නවා. ගොඩ සුළං උදව් කර ගන්නවා. එනම් දරුවනේ මුහුදු සුළං සහ ගොඩ සුළං කියන අවස්ථා දෙකම වායු සංවහන ධාරා නිසා ඇතිවන අවස්ථාවන් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟ දරුවනේ අප කතා බහ කරන්න යන්නේ තාප විකිරණය කියන මාතෘකාව. එදා වැදගත් මාතෘකාව. දරුවනේ මේ තියෙන පෘථිවිය කියලා හිතන්න. මේ තියෙන පෘථිවිය නම් මේ තියෙන සූර්යයා. සූර්යාගේ තියෙන තාපය පෘථිවියට ළඟා වෙන්නේ කොහොමද? කිරණ ආකාරයෙන්. ඒවට අපි කියන්නේ මොනවා කියලාද දරුවනේ? තාප විකිරණය කියලා. වැදගත්ම දේ තමයි දරුවනේ තාප සංනයනය සහ සංවහනය වෙන්න අනිවාර්යයෙන්ම පදාර්ථයක් තියෙනවා. ඝන ද්‍රව හෝ වායු පදාර්ථයක් තියෙනවා. ඝන පදාර්ථය නම් බහුලව සිදුවන්නේ තාප සංනයනය. ද්‍රව සහ වායු පදාර්ථ තරහ සිදුවන්නේ තාප සංවහනය. හැබැයි විකිරණය සිදුවෙන මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? රික්තකයක් තුලින් පවා දරුවනේ තාපයේ කිරණාකාරයෙන් ගමන් කරනවා. අපේ පෘථිවි වායුගෝල සීමාවෙන් එහා ගියපුවම දරුවනේ අපිට හම්බෙන්නේ රික්තකයක්. ඒතර රික්තකයක් කරහා සංනයනය සංවහනය සිදු වෙන්න බෑ. නමුත් සූර්යාගෙන් ලැබෙන තාපය මේ රික්තක හරහා ඇවිල්ලා
කිරණ ආකාරයෙන් ගලාගෙන ඇවිල්ලා පෘථිවිය දක්වා එනවා. මෙන්න මේ ආකාරයේ දරුවනේ කිරණ ආකාරයට තාපය එක්තැනක ඉඳන් තවත් තැනකට ගමන් කිරීම අපි හඳුනා ගන්නවා තාප විකිරණය කියලා. මේ තාප විකිරණය පිළිබඳව සාකච්ඡා කරන දරුවනේ තවත් වැදගත් මාතෘකාවක් අපි කතා කරනවා. රාළු පෘෂ්ඨයක් මගින් තාපය මොකද කරන්නේ? ගොඩක් උලා ගන්න අවශෝෂණය කරනවා. හැබැයි සිනිඳු පෘෂ්ඨයක් මගින් පාස් වෙන තාපය පරාවර්තනය කළේ විකිරණය කළේ තාප කියන බොහොම පාස්වෙන් පරාවර්තනය කරනවා. ඒකම දරුවනේ කළු පාට පෘෂ්ඨයක් ගත්තොත් මොකද කියන්නේ? බොහොම පාස්වෙන් තාපය උලා ගන්න. අපි කළු පාට අනිමක් කනකට පරිසරයේ ගියොත් එහෙම දවල් 12 විතර වගේ අපිට ගොඩාක් උණුසුමක් ඇති වෙනවා. ගොඩාක් අපි රත් වෙනවා. ඇයි? තාපය බොහොම පහසුවෙන් කළු පාට වර්ණය මගින් උරා ගන්න නිසා. ඒකම ඉතින් දරුවනේ අපේ පාසල් නිල ඇඳුම මොන පාටද? සුදු පාටයි. ඇයි? අපි දවල් කාලේ පාසල් යන්නේ. ඒ වගේම ක්‍රිකට් තරගවලදී දිවා තරගයක් නම් අනිවාර්යෙන් අදින මොන පාටද? සුදු පාට. සුදු පාට වර්ණය මගින් සූර්යාගේ ලැබෙන තාප කින්න පරාවර්තනය කරනවා. ඒක ඇඟට උණුසුමක් දැනෙන්නේ නැහැ. දැන් හොඳින් මනස තියාගන්න දරුවනේ කළු පාට වර්ණය මගින් තාපය උරා ගන්නවා. තාපය අවශෝෂණය කරනවා. හැබැයි සුදු පාට වර්ණය මගින් තාපය මොකද කරන්නේ? පරාවර්තනය කරනවා. ඒ වගේම රළු පෘෂ්ඨ මගින් තාපය අවශෝෂණය කරනවා. ඒ වගේම සිනිඳු පෘෂ්ඨ මගින් මොකද කරන්නේ? තාපය පරාවර්තනය කරනවා. ඒත් එක්කම දරුවනේ අපිට මේකේ තව සාකච්ඡා කර යුතු වැදගත් මාතෘකාවක් තියෙනවා. ඒ තමයි මේ තාප විකිරණයේ ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න ලබන අවස්ථා පිළිබඳව. අපි ඉස්සෙල්ලා කතා කරා ක්‍රිකට් ක්‍රීඩකයෙකු දිවා කාලයේදී තරගයක නිරත වෙනවා. අනිවාර්යයෙන්ම එම ක්‍රිකට් කණ්ඩායම අඳින්නේ සුදු පාටයි. නමුත් දිවා නවත්වන තරගයක් නම් ගොඩක් වෙලාවට වෙන වර්ණයක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම දරුවනි සීත රටවල මිනිස්සුන් ගොඩක් වෙලාවට අඳින්නේ මොන පාටද? කළු පාටයි. නැත්නම් තද වර්ණයක් තියෙන නේද? ඇයි? පරිසරයේ තියෙන තාප කිරණ ඇඟට උරා ගන්න ඕන නිසා. ඒ වගේම ගොඩක් වෙලාවට උණුසුම් පරිසරයක ජීවත් වෙන ඝර්ම කලාපීය රටවල සමගි ආසන්න ජීවත් වෙන මිනිස්සු ගොඩක් වෙලාවට ලා පැහැති වර්ණ අඳින්නේ. සුදු පාට වර්ණ අඳින්නේ. ඇයි? බොහොම පහසුවෙන් සූර්ය තාපය ඇඟේ වැදුනට පස්සේ පරාවර්තනය කළ යවන්න ඕන නිසා. ඒකම දරුවනි ගොඩක් වෙලාවට අපි ආහාරයක් විසිනකොට ලිප මත තියෙන බඳුනේ යට පෘෂ්ඨය කළු පාටයි. ගොඩක් වෙලාවට ඉතා පහසුවෙන් තාපය උරා ගන්න. සුදු පාටයි නම් මොකද වෙන්නේ? තාපය උරා ගැනීම අමාරුයි. තාපය පරාවර්තනය කරනවා. ඒ නිසා ආහාර පිසින බඳුන ගොඩක් වෙලාවට දරුවනි යටිපැත්ත කළු පාට වන ආකාරයට සකස් කරලා තියෙනවා. ඒකම දරුවනි උණු වතුර බෝතලයක් පිළිබඳව අපි චුට්ටක් කතා බහ කරනවා. උණු වතුර බෝතලයක් ඇතුලේ මොකද වෙන්නේ දරුවනි? විශේෂ ආරක්ෂිත උපක්‍රම කීපයක් භාවිතා කරලා තියෙනවා. ඒ ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන්නේ ඇයි? ඇතුලේ තියෙන උණුසුම පිටත යන්නේ වළක්වන්න. ඒ වගේම පිටත තියෙන උණුසුම ඇතුලට ගලාගෙන වළක්වන්න. උණුසුම් බෝතලයක් කියලා කිව්වොත් දරුවනේ උණු වතුර බෝතලයක් කිව්වොත් ඔබ හිතනවා ඇති උණු වතුර පමණයි මේක දාන්න පුළුවන් කියලා. නෑ නෑ දරුවනේ. සීතල යමක් දාන්නත් පුළුවන්. උණු වතුර බෝතලයක් අරගෙන ඉවරලා අයිස් කට් ටිකක් දාලා බලන්න. මොකුත් වෙන්නේ නෑ. දිය වෙන්නේ නෑ. මට කූල් බීම් එකක් දාලා බලන්න දිය වෙන්නේ නෑ. ඇයි? ඒ සඳහා විශේෂිත වූ ආරක්ෂක ක්‍රම භාවිතා කරලා තියෙනවා. ගොඩක් දරුවනේ උණු වතුර බෝතලේ තියෙන විශේෂත්වය තමයි ඒකේ ඇතුළත තියෙන ප්‍රේම් එකට පිටින් තියෙන මොකක්ද? තවත් ප්‍රේම් එකක්. ඒ ප්‍රේම් දෙක අතර තියෙනවා රික්තකයක්. ඒ නිසා සංනයනය සහ සංවහනය මගින් තාපය ඇතුළු වීම සහ පිටවීම වළකිනවා. ඒ වගේම ඇතුළු පැත්තේ රිදී පාට ආලේපයක් ගාලා තියෙනවා. ඒ වාසිය මොකක්ද දරුවනේ? ඇතුළත තියෙන තාපය එළියට විකිරණය මගින් පිටවීම වළකිනවා. ඒ වගේම හොඳ ප්ලාස්ටික් මූඩියක් අය කරලා තියෙනවා. මොකද වෙන්නේ? සංනයනය මගින් සංවහනය මගින් එම බෝතලෙන් තාපය පිටවීම සහ ඇතුළු වීම වළක්වනවා. මෙන්න මේ ආකාරයට දරුවනේ උණුසුම් බෝතලයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් දරුවනේ අප මේ සාකච්ඡා කළ අවසන් කරන්නේ තාපය කියන පාඩම. ඉතා වැදගත් පාඩමක් දරුවනේ තාපය කියන පාඩම. ගොඩක් විෂය කණ ප්‍රමාණයක් අපි අධ්‍යයනය කරා. මම හිතන්නේ ඔබේ පෙළපතත් භාවිතා කරලා තවසරයක් කියවලා මෙම පාඩම හොඳින් අධ්‍යයනය කරගන්න ඇතයි කියලා විශ්වාස කරමින් මෙම පාඩම මෙතනින් අවසන් කරනවා.